නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ මාතලේ උකුවෙල පුබුදු මාවතේ අංක 154න් 8G නිවසේ පදිංචි පින්වත් ලක්ෂ්මී ඩයස් මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත්, ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් සමන් ඩයස් මහත්මයා ඇතුළු ඒ සුපින්නතුල්ලා පින්වතුන් මේ ධර්ම දානය සිද්ධ කරන්නේ මීට වර්ෂයකට ඉහතදී මිය පරලෝ ගිය පින්වත් කරුණාවතී වික්‍රමනායක මෑණියන් හට සියලුම පින්පෙත් අනුමෝදනා කරන අදහසින් මෑණියන්ගේ පරලොව ජීවිතයේ සැපය පිණිස මේ ධර්ම දානය හේතු වෙත්වා කියන අදහසිනුයි අද මේ ධර්ම දේශනාවේ දායකත්ව දරන්නේ. පින්වතුනි, අපි කොයි කාගෙත් ජීවිත ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ විදිහට: දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා. මේ ලෝකේ පුංචි අය වේවා, මේ ලෝකේ වැඩිහිටියෝ වේවා, මේ ලෝකේ උගත් නැනවත් මිනිස්සු වේවා, මේ ලෝකේ නූගත් අඥාන ජනයා වේවා, සබ්බේ මච්චු වසං යන්ති. හැම දිනාම මරණයේ වසඟයට යන්නේමය. සබ්බේ මච්චු පරායන. මේ ජීවිත කතාවේ සියල්ල මරණයෙන් අවසන්නේ. ජීවත් වෙන කාලේ নানা ප්‍රකාර දේ අපි කරනවා. ඒ নানা ප්‍රකාර දේ තුල නියැලෙමින් අපේ කාලය ගත වෙනවා. එසේ ගත වී යන කාල වකවානුව, එසේ නොඒක ආකාරයෙන් ගෙවි ගෙවි යන කාල වකවානුව පින්වතුනි, අපට ජීවත් වීම පිණිස ඉතුරු වී තිබෙන කාලයේ අහිමිවීමයි. නොයෙකුත් දේ ගත කර කර, නොයෙකුත් දේ කර කර අපි කාලය ගත කරනකොට අපිට ජීවත් වෙන්න තියෙන ටික අවසන් වෙනවා. ඒ අවසන් වෙන ජීවිතයේ ඇත්තෙම ධර්මයේ වෙනුවෙන් අපි කැප කරන්නේ කොපමණක්ද? ආන් ඒක ගොඩාක් හිතිය යුතු දෙයක්. මේ ගත වෙන ජීවිතේ ධර්මයේ වෙනුවෙන් අපි කොපමණක් කැප කරනවද? ධර්මයේ වෙනුවෙන් අපි කොපමණක් උත්සාහවත් වෙනවද? මේක අපි ජීවිතේ සම්බන්ධයෙන් හිතිය යුතුම කරුණක්. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැම කල්හිම වර්ණනා කළා අප්‍රමාදය. ධර්මයේ හැසිරීමට පමා නොවීම, ධර්මයේ හැසිරීම කල් නොදැමීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. අද මේ මෑණියන් මිය පරලෝ ගොස් ඒ මෑණියන් හට පරලෝ ජීවිතයට සැපේ පිණිස පින්පෙත් අනුමෝදනා කරන අදහසින් කෙරෙන සද්ධර්ම දේශනාවේදී මා කල්පනා කළා, ජීවත් වෙලා ඉන්න අප සෑම සියලු දෙනාට අප්‍රමාදයේ පිණිස පවතින ධර්මයක් මේ දේශනාවේදී සිද්ධ කරන්න.
පිංගතුනේ මේ ජීවිතේ ගත කරනකොට නොයෙක් දේවල් වලට අපි කැප වෙනවා. ඒ කැප වෙන දේවල් වලින් අපි යමක් සඵල කරගන්නවා. අපි ඉගෙන ගන්න මහන්සි වෙනවා. අපි සල්ලි හම්බ කරන්න මහන්සි වෙනවා. අපි යම් සමාජ මට්ටමක් සකස් කරගන්න මහන්සි වෙනවා. නොයෙක් දේ අපි මහන්සිය ගැන කතා කරොත් අපිට තියෙනවා. එනමුදු ධර්මයේ වෙනුවෙන් අපි එසේ කැප වෙනවාද? ඒක තම තමාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. මේ ජීවිතේ අපි යමක් කැප වෙලා හම්බ කරනවාද? මේ ජීවිතේ යමක් කැප වෙලා උපයනවාද? උපයන සෑම දෙයක්ම පින්වතුනේ මෙලොවට පමණක්ම අයිති දෙයක්. උපයන ධනය මෙලොවට අයිති. උපයනවා නම් යම් දේපල සම්පත් මෙලොවට අයිති. අපි උපයනවා නම් යම් දැනුම්වත් බවක් මෙලොවට අයිති. අපි උපයනවා නම් යම් පිරිවර සම්පත්තියක් මෙලොවට අයිති. ඒ කිසිවක් අපිට මේ ජීවිතේ දාලා යන්න වෙන දවසට ඒ යන්න වෙන මොහොතට අපිට උදව් වෙන්නේ. යන්න වෙන මොහොතක් ගැන යන්න වෙන දවසක් ගැන තමන්ගේ ජීවිතයේ අවසාන නිමේෂයක් ගැන මිනිස්සෙක් සිටිය යුතුද නැත්ද? සිටිය යුතුයි. බුද්ධිමත් මිනිස්සෙක් නම් හිතිය යුතුයි. ඇයි හේතුව? හැම දිනාට උරුම නම් මේක. ඒ උරුම දේ තමනුත් උරුම කරගෙන ඉන්නවා නම් එය හිතීමේ වරද මොකක්ද? එනිසා ජීවිතයේ සම්බන්ධයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ඊටාම සොඳුරු අර්ථයක් අපේ ජීවිතයේ තුල හදවතේ තදින් තැම්පත් කරගත යුතු අර්ථයක්. සබ්බම් පහාය ගමනියං. බුදුරජාණන් වහන්සේ වදාලා හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා. සබ්බම් පහාය ගමනියං. හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා. කිසිම දෙයක් මමය මගේය මේවා මට අයත්ය කියලා අපි අල්ලාගෙන ඉන්නවද? මොකුත් තරම් යන්න බෑ. මේ පරිහරණය කරන ශරීරය පවා අපිට අත්හැරලා දාලා යන්න වෙනවා. සබ්බම් පහය ගමනියං. සබ්බම් කිව්වහම හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා. එහෙම හැමදේම අත්හැරලා යන්න සිද්ධ වෙන මේ ජීවිතේ අපි සමහරවිට ගත කරන්නේ අත්හැරලා දාලා යන්න වෙනවා කියන එක සම්බන්ධයෙන් හැඟීම් මාත්‍රයක්වත් නැතුව. ඒකට හේතුව මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට පරිහරණය කරන්න ලැබෙන දේවල් තියෙනවනේ නොයේක්දී. ඊළඟට අපිට ඇසුරු කරන්න ලැබෙන අය ඉන්නවනේ නොයේක් පිරිස්. මෙන්න මේ අය ඇසුරු කරනකොට මේ නොයේක් දේ පරිහරණය කරනකොට පින්වතුනි අපිට අමතක වෙනවා. කාමය කියන එක විසින් අපිට කොහොම අමතක කරවනවා. කාමයට හිත ඇලුනට පස්සේ සජීවී අජීවී කාම සම්පත් එක්ක අපි ඔහි ගත කරනවා. අමතක වෙනවා. සබ්බම් පහය ගමනියං. ඔක්කොම අත්හැරලා දාලා උඹට යන්න තියනවා නේද? අමතක වෙනවා ඒක. ඉතින් ඒක කොටින්ම සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච භික්ෂූන්ටත් අමතක වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම රහතන් වහන්සේලා අහසින් වඩිනා කාලේ රහතන් වහන්සේලාගේ පෙළහර පෙනෙන කාලේ රහතන් වහන්සේලා ආනුභාව සම්පන්න දේවල් කරපු කාලේ එකල මහාන වෙච්ච භික්ෂූන්ටත් අමතක වෙලා තියෙනවා තමන් මහාන උනේ මොකක් පිණිසද? මේ ජරා මරණ දුක් වලින් ගුටි කන ජීවිතේ නිදහසක් උදෙසා නේද මහාන උනේ කියන එක අමතක වෙලා තියෙනවා. එහෙම අමතක වෙච්ච භික්ෂූන් වහන්සේලා පිරිසක් නිසා බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝම ලස්සන ධර්මයක් අද මේ අහන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කළේ සෙවැන් නුවර මිගාරමාතු ප්‍රාසාද කියන පූර්වාරාමේ. ඔය පූර්වාරාම විහාරේ කාමර 500ක් තිබුණා භික්ෂූන් වහන්සේලාට සුවසේ වැඩ වාසය කරන්න. එතකොට මෙහි භික්ෂූන් වහන්සේලා 500 නමක් ඒ කාලේ වාසය කළා. මේ වාසය කරපු භික්ෂූන් වහන්සේලා අර එකට ඇසුරු කරමින් වාසය කරද්දී යාළු මිත්‍රකම් හැදිලා ඔක්කොම අමතක වෙලා ගියා.
දැන් භික්ෂුන් වහන්සේලා විහිළු කර කර කාලය ගත කරනවා. ඇතැම් භික්ෂූන් වැඩකට නැති කතාවෙන් කාලය ගත කරනවා. ඇතැම් භික්ෂූන් දාන ටික වළඳලා හොඳට නිදාගෙන කාලය ගත කරනවා. කවුරුත් උනන්දුවක් නැහැ. හැමෝටම අමතකයි තමන්ගේ ජීවිතේට මොකක්ද වෙන්නේ කියන එක. හැමෝම ඔහි වාසය කරනවා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා 509 සම්බුදු ඇසින් දැක්කා. ඒ සම්බුදු ඇසින් දකින්නවා කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේට තිබෙන අසිරිමත් ඥාණින්නේ බලන්නේ. සම්බුදු ඇස කියලා කියනවා. බුදු ඇස කියලා කියනවා. ආසයා නුසේ ඥාණයට සහ ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයට. ආසයානුසේ ඥාණයෙන් බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් මේ සත්‍යයේ ජීවිතයේ තියෙන දුර්වලතා. ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් කුසලතා. භාග්‍යතුන් වහන්සේ දැක්ක මේ 509ටම අරහත්ත්වේ පසක් කරන්න තරම් කුසලතාවයක් තියෙනවා. හැබැයි ප්‍රමාදයේ විසින් ඒකට හානි කර කර මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට ආමන්ත්‍රණය කළා. පින්වත් මොග්ගල්ලාන මෙහි එන්න. මොග්ගල්ලානේ අර මිගාරපාතු ප්‍රාසාදෙහි 500ක් භික්ෂූන් ප්‍රමාදයෙන් වාසය කරනවා. ඔබ වහා මෙහි ගොස් ඒ භික්ෂූන්ව සංවේගයට පත් කරන්න. එතකොට මුගලන් මහරහතන් වහන්සේ වැඩම කළා. එහි වැඩම කොට එක්තරා සුවිශේෂී එරදියක් කළා. ඒ එරදිය මෙහෙම එකක්. මිගාරමාතු ප්‍රාසාදයට මුගලන් මහරහතන් වහන්සේ යාන්තමට මේ පයි මාපට ඇඟිල්ල තියෙනකොට මේ මිගාරමාතු ප්‍රාසාදය කියන ගොඩනැගිල්ල කුඹල් සකක් කැරකෙනවා වගේ වේගෙන් කැරකුණා. බඩමුට්ටු මොකවටවත් හානි වුණේ නැහැ. නමුත් අර භික්ෂූන්ට දැනෙනවා මේක වේගෙන් කැරකෙනවා. නිදාගෙන හිටපු ඈයෝ තැති ගැන්විලා ඇහැරුණා. කතා කර කර හිටපු අයට දාඩිය දාලා ඒ අය ඔක්කොම බිහිතියටපත් වුණා. අයියෝ මේ කැරකිල්ල කොයි මොහොතේ ඉවර වෙයිද? එහෙම සංවේගයක් හටගත්තා. තම තමන්ට තනියෙන් සරණක් හෙව්වා. අපි කොහොමද මේකෙන් බේරෙන්නේ? අනේ කොහොමද මම මේකෙන් බේරෙන්නේ කියන හැඟීමක් අර භික්ෂුන්ට හටගත්තා. දැන් අපිට වෙන්නේ පින්වතුනි කාම සම්පත් පරිහරණය කරනකොට අපිට අපිව අමතක වෙනවා. අපි මේ කට්ටියත් එක්ක කතාවෙන් කාලය ගත කරනකොට අපිට අපව අමතක වෙනවා. දැන් ගොඩාක් ඔය ජංගම දුරකථන නිසා ඒක සිද්ධ වෙලා තියෙනවනේ. ජංගම දුරකථනෙත් එක්ක කාලය ගත කරනකොට එක එක මිනිස්යාගේ තොරතුරු හොය හොය තමයි. එක එක මිනිසයා කියපු සින්දු, එක එක මිනිසයාට වෙච්ච වැඩ, එක එක මිනිසයාගේ තොරතුරු හොය හොය මෙහෙම ඉහළට පහළට යනවා. තමන්ට තමන්ව අමතකයි. ඒකනේ සිද්ධ වෙන්නේ. දැන් මේ සංවේගය හටගන්න සිදුවීමත් එක්ක අර භික්ෂුන්ට තමන්ව මතක් වුණා. අපේ මේ මොන නස්පැත්තියක්ද වෙන්න යන්නේ? මට මක්කා වේවිද? බය වුණා. මුගලන් මහරහතන් වහන්සේ එරදී අතෑරියා. එතකොට මිගාරමාතු ප්‍රාසාදයේ තිබ්බා වගේම හිටා. භික්ෂුන් වහන්සේලා 509 බයටපත් වෙලා දාඩිය දාගෙන එළියට බහිනකොට මෙන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා පෙරලිලා වැන්දා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මොකෝ මේ බය වෙලා දාඩිය දාලා ඔබ මේ බොහොම සන්ත්‍රාසයටපත් වෙලා මොකෝ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හිතාගත නොහැකි දෙයක් වුණා. අපි නොසැතියු දෙයක් වුණා. අපි නොපැතූ දෙයක් වුණා ස්වාමීනි. කුඹල් සකක් කරකෙන්නෙහි මේ මිගාරමාතු ප්‍රාසාදයේ කරකැවුණා නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි නොසිතූ ලෙසයි නොපැතූ ලෙසයි අපේක්ෂා නොකරන ලෙසයි මරණයේ ජීවිතයට එන්නේ. නොසිතන නොපතන අපේක්ෂා නොකරන වෙලාවකමයි ලෙඩ දුක් ජීවිතයට එන්නේ. නොසිතන නොපතන අපේක්ෂා නොකරන වෙලාවකමයි ව්‍යසන ජීවිතයට කඩාපාතු වෙන්නේ. මහණෙනි එහෙම තියෙද්දී නේද නුඹලා කම්මැලිකමේ ඉන්නේ. කම්මැලියෝ පිරිසක් විදිහට මේ සදහැවතුන්ලා සකස් කරලා දීපු මේ සෙනසුන් වල නුඹ ගත කරනවා නේද?
එහෙම බුදුරජාණන් වහන්සේ ඇහුවා. අර භික්ෂූන්ට මහා කලකිරීමක් තම තමන් ගැන මහට ගත්තා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ කම්මැලි භික්ෂූන්ට සැර දහම් අවවාදයක් කළා. ආන්නේ කම්මැලියන්ට කළ සැර අවවාදය උට්ඨාන සූත්‍රය නමින් තමයි උතුම් පොත් වහන්සේ තුල සුත්ත නිපාතේ කියන පොත් වහන්සේ තුල අන්තර්ගත වෙන්නේ. බලන්න බුදුරජාන් වහන්සේ වදාළදී උට්ඨහත නිසීදත කෝඅත්තු සුපිතේනවෝ ආතුරානං හිකා නිද්දා සල්ල විද්ධාන රුප්පතං නැගී සිටිව් අලසකමින් බවුන් වඩව් හිඳ ගනිමින් කවර සෙතක් වේද තොපට නින්දේ ගැලෙමින් සිටි විට හුල් පහරින් වද විඳිමින් හැම විට දුක් ඇති ලෙඩෙකුට නින්දක් කුමටද? බුදුරජාන් වහන්සේ ඒ භික්ෂූන්ට ඉතා තදින් අවවාද කරනවා නැගී සිටිව් අලසකමින්. ඔය කම්මැලිකම කියන එක අත්හැරලා දාලා නැගිටින්න ඕන දැන්. මහණෙනි නැගිටිව්. බවුන් වඩව හිඳ ගනිමින් මේ ධර්මයේ හොඳට වෙර වීරියෙන් යුක්තව අදිෂ්ඨාන පෙරටුව වාඩි වෙලා ධර්මයේ හැසිරෙව්. කවර සෙතක් වේද තොපට නින්දේ ගැලෙමින් සිටි විට මේ විදිහට කම්මැලිකමේ නිදාගෙන අලසකමේ විහිළු කර කර මෙහෙම ගත කරන එකේ අර්ථය මොකද්ද? පින්වතුනි මේ දහම් පද අහනකොට අපි හැමෝම අපේ ජීවිතයට නැඹුරු වෙන්න ඕන. අපි නොයෙක් දේ කරමින් ගත කරනවා. ඒ කරමින් ගත කරන අපේ ජීවිතේට හුල් පහරවල් වැදිලා කියන කාරණේ අපිට අමතක වෙලා. බලන්න භාග්‍යතුන් වහන්සේ වදාළදී හුල් පහරින් වද විඳිමින් හැම විට හැම තිස්සෙම විස සහිත උල් ඇනිනා ඒ වගේ විඳවනවා. උලක් ඇනුනොත් පින්වතුනේ ඒ උල ඇනිච්ච කෙනාට උල නිසා විඳවිල්ලක් නැන්ද? උලක් ඕනේ නැහැ. චූටිම චූටි කට්ටක් ඇනුනත් ඒ කට්ට තියෙනකන් රිදෙනව නේද? ඇදුම් දෙනව නේද? ඒ වගේ මේ ජීවිතේ පසාරු කරගෙන මේ සංසාරගත සත්වයාගේ ඇනිච්ච උල් තියෙනවා. ඒක උලක් රාග හුල. රාගය කියන හුල ඇනිලා සජීවී දේටත් රාගින් බැඳෙනවා. අජීවී දේටත් රාගින් බැඳෙනවා. මම කියලා හිතනවා. මගේ කියලා හිතනවා. මෙවුවා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා හිතනවා. මුස්සපත් වෙලා හිතනවා. මේවා තියෙනවා නම් මට වෙන මුකුත් ඕනේ නැහැ කියලා හිතනවා. කවි ගීත පවා ලියවෙන්නේ මගේ නිවන මගේ පැල්පතයි. එහෙම කියනව නේද? මගේ මේ පැල්පතේ සාමයේ සතුට තියෙනවා නම් මට වෙන මුකුත් ඕනේ නැහැ. එහෙම කියනවා. එතකොට තමන්ගේ සජීවී අජීවී කාම වස්තු කෙරෙහි රාගයෙන් ඇලිලා රාග හුලින් ඇනුණු ජීවිත. ඒ රාග හුලින් ඇනිච්ච ජීවිතේ තමන් ආදරය කරන අය චුට්ටක් තරහ වුණත් විඳවන්නේ නැද්ද? විඳවනවා. තමන් ආදරය කරන අය තමන්ගේ දරුවෝ තමන්ට ඕන විදිහට හැදෙන්නේ. මෙන්න දෙමව්පියෝ විඳවනවා. තමන්ගේ බිරිඳ ස්වාමියා සමහර ලාවට තමන් අකමැති දේවල් කරනවා. මෙන්න විඳවනවා. හැම තිස්සෙම ඇදුම් කකා ඉන්නවා රාග හුලින්. ඊළඟ හුල තමයි ද්වේෂ හුල. ක්‍රෝධය, කේන්තිය. කේන්තිය කියන හුල ඇනිලා ඒකෙන් පැසවනවා, ඒකෙන් විඳවනවා. ඊළඟට ඇනිලා තියෙනවා මේ ජීවිතේ පසාරු කරගෙන මෝහ හුල, මුලාව. ඊළඟට ඇනිලා තියෙනවා ජරාව කියන හුල. නාකි වෙනවා. නාකි වීම කියන හුල ජීවිතය ඇතුලේ ඇනිලා. නාකි වීම ඉස්සරහා පින්වතුනේ විඳවන්නේ නැද්ද? විඳවිල්ලක් උහුලා ගන්න අමාරු විදිහට. රූපේ අවලස්සන වෙලා යනකොට විඳවනවා. කය අබල දුබල වෙද්දී විඳවනවා. හැඩ නැතුව යද්දී විඳවනවා. විඳවිල්ලක්මයි. හුලක් නිසා සැපක් නැහැ. විඳවිල්ල. ඊළඟට ඉපදීම කියන හුලත් ඇනිලා මේකේ. ඉපදීම කියන හුලෙන් අපි নানা ප්‍රකාර ආකාරයෙන් විඳවනවා. මං හිතන්නේ වැඩිපුරම අපිට තියෙන ජීවිතේ
ඉපදීම නිසා විඳවිල්ලක්මයි. බලන්න මේ ශරීරවලට පායන කාලෙට පෑවිල්ල නිසා විඳවිලි. හීතල කාලෙට හීතල නිසා විඳවිලි. පින්න කාලෙට පිණි නිසා විඳවිලි. වසංගත කාලෙට වසංගතය නිසා විඳවිලි. නාන ප්‍රකාර විඳවිලි ඉපදීම නිසා. ඊළඟට ලෙඩවීම කියන හුල ඇනිලා. ඒ හුල උරුම කරගෙන ඉන්නවා. නොයෙක් ආකාරයේ ලෙඩ එනවා. ඇතැමෙකුට එන ලෙඩ හරි භයංකාරයි. ඒ ලෙඩේ වැළඳුනට පස්සේ ශරීරයට වැළඳිච්ච ලෙඩේට වඩා හරි වේදනාකාරී හදවතට ඔන්න ආරංචි වෙනවා මට තියෙන්නේ කැන්සර් එකක්. හරි භයානක කැන්සර් එකක්. ලොකුවට ඒක පැතිරිලා වෛද්‍යවරුන්ටත් බේරන්න ලේසි නෑ. ඇතැම් වෙලාවට අපිට ආරංචි වෙනවා පින්වතුනි ලක්ෂයකට එක්කෙනෙකුට හැදෙන ලෙඩක් හැදිලා. ඒ ලෙඩේ සුවපත් කරන්න විදිහක් නෑ පාලනය කරගන්න විතරක් බෙහෙත් තියෙනවා. අපිට මෙහෙම ආරංචි වෙනවා. බලන්න විඳවිලි. ඊළඟට ශෝක කියන හුල, වැළපීම කියන හුල, සුසුම් හෙලීම කියන හුල ඔක්කොම ටික ඇනිලා. බලාගෙන ගියාම මේ ජීවිතය කියලා කියන්නේ උල් ගොඩක්. විඳවන උල් ගොඩක්. ඒවා ඇනගෙන ඉන්න නුඹට මේ හුල් වලින් පහර කාලා විඳවන රෝගියෙක් වන නුඹට නින්දෙන් ලැබෙන සෙත මොකක්ද? මොකක්ද කියලා අහන ඔය කම්මැලිකමේ නිදාගෙන ඉඳීමේ අරුත. මිනිසෙකුගේ හුල් ඇනිලා නම් ඒ මිනිසයා ඉක්මනට ඒ හුල් ඉවත් කරගන්න වෑයම් කරන්න ඕන නේද? හුල් ඇනුනා කියලා දන්න මිනිසයා ඉක්මන් වෙලා වෛද්‍යවරයෙක් හොයාගෙන යනවා. සාමාන්‍යයෙන් බලන්න පින්වතුනි අපිට මේ සමහර වෙලාවට ඔය සෙරෙප්පු නැතුව ඇවිද යනකොට චූටි කටු ඇනෙනවා. අනේ මේ පුංචි කට්ට ඇනුනට පස්සේ ඇනුනේ මෙන්න මේ හරිය කියලා දැනෙනවා මිසක් කට්ටක් පේන්නේත් නැහැ. ඊට පස්සේ අඩියක් තියාගන්න බෑ. අමාරුවෙන් ඔන්න කොහෙට හරි ගිහිල්ලා වාඩි වෙලා අපි කාට හරි කතා කරලා කියනවා අනේ මේ කට්ටක් ඇනිලා බලන්නකෝ මේ කට්ට හොයලා ගන්නකෝ. ඉතින් හැට කටුවක් වගේ එකක් අරගෙන අනෙක් අය අපේ කකුල පාරවලා මේ හැම කඩලා අර කටුව හොයාගන්න ඇද සමහරවිට 60 කට්ටේ අග චූටිවට ඇලවිලා තියෙන මේ කට්ට. මේක තමයි ඇනලා තිබ්බේ කියලා පෙන්නනවා. ඒක දැක්කම පුදුම හිතෙන්නේ නැද්ද? මේ පුංචි එකද මට මෙච්චර වද දුන්නේ. පින්වතුනි මේ කියන හුල් ඒ වගේ ඒවා නන් නෙමෙයි. මේවා බොහොම භයංකාර හුල්. ජීවිතේ පසාරු කරගෙන ඇනිච්ච හුල්. ඇනිලා විඳවනවා ඇනුනා කියලා තේරෙන්නේ නැති හුල්. ඒ ඇනිලා විඳවනකොට ඇනුනා කියලා තේරෙන්නේ නැති ඒ හුල් වල විසට මිනිසයා උමතු වෙනවා. ඉපදීම කියන හුල ඇනිලා තියෙනවා. ඉපදීම කියන හුල ඇනිච්ච කෙනාට හිතෙනවා මම මේ ජීවිතේ මැරෙන්නේ නැහැ. ජාති මදය. එයාට උපත ගැන හිතනවා මේක මැරෙන එකක් නෙමෙයි කියලා. බලන්න මිනිස්සු නොමැරෙනවා වගේ ජීවත් වෙන්නේ නැද්ද කියලා. ජීවිත මදය එයාට තියෙන්නේ. ජීවිතේ සම්බන්ධයෙන් මත් වෙලා. ඊළඟට නාකි වෙන ශරීර කූඩුවක් ලැබිලා ජරාව කියන හුල ඇනිලා ගත වෙන හැම තප්පරයකම නාකි වෙනවා. හැබැයි එයාට ඒක තේරෙන්නේ උමතු වෙලා මත් වෙලා වෙරි වෙලා. ඒකට කියනවා යොබ්බන මද. මේ ඔක්කොමත් එක්ක නේද මේ ජීවිතේ යන්නේ. මේ බඳු ජීවිතයක ඇත්තෙම මේ විදිහට ජීවිතේ දිහා බලනවා නම් පින්වතුනි දහමේ පිළිසරණ ඇරුණු කොට වෙනත් පිළිසරණක් නම් හොයාගන්න ඇත්තේ නෑ. අපි සමහරවිට අපේ ප්‍රශ්න කියලා සලකන්නේ පින්වතුනි ඕවා නෙවෙයි. අපිට ප්‍රශ්න බවට පත් වෙන්නේ ඔන්න ගේ දොර ටික හදාගන්න බැරි එක. ඇත්තට මේක ප්‍රශ්නයක්. නමුත් අපි මේ කියන ප්‍රශ්නේ ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. ඇතැමෙකුට ප්‍රශ්නේ බවට පත් වෙන්නේ මඟුල් තුල හරියන්නේ නැති එක. එක්ක රස්සා හරියන්නේ නැති එක. ඒවා තමයි මහා මෙරක් වගේ ප්‍රශ්න කරගන්නේ. ඒ අස්සේම ප්‍රශ්න ටික වැඩ කරනවා.
අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රූන් වහන්සේ ගැන අපි කොතරම් හිත පහදවා ගන්න ඕනද? ඒ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීම තිබුණු අසිරිමත් ඥානෙ ඔක්කොම රාජකීය සම්පත්ති තියෙද්දි සක්විති රජෙක් බවට පත් වෙන්න උරුමේ තියෙද්දි හැබැයි ප්‍රශ්නේ දැක්කනේ. නාකි වීම දැක්කා ජීවිතේ. ලෙඩවීම දැක්කා. මරණය දැක්කා. ඒවත් එක්ක තියෙන ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් මෙලීම් ඔක්කොම දැක්කා. ඒ ඔක්කොම අස්සේ රාග ද්වේෂ මෝහ වලින් ගුටි කන හැටි දැක්කා. හුල් ඔක්කොම අඳුරගත්තා. ඒ හුල් වලින් නිදහස් වුණු සැපවත් ජීවිතයක් හොයාගෙන තමයි බෝධිසත්වයෝ මහා බිනිස්ක්‍රමණය කළේ. ඒ මහා බිනිස්ක්‍රමණයේ ප්‍රතිඵල විදිහටයි ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරගෙන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වුණේ. ඒ අපේ ශාස්ත්‍රූන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි දැන් මේ භික්ෂූන්ට ප්‍රමාද වෙන්න එපා කියන අවවාදෙ මෙහෙම කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂූන්ට උට්ඨහත නිසීදත දල්හං සික්ඛත සන්තියා මාවෝ පමත්තේ විඤ්ඤාය මච්චුරාජා අමෝසයිත්ව වසානුගේ නැගී සිටිව් අලසකමින් බවුන් වඩව් හිඳ ගනිමින් නිවන් පිණිස හික්මෙව් දැඩි ලෙස තොපගේ පමා බව පවිටු මරු හඳුනාගෙන තොපව අරගෙන වසඟෙට මුලාවට පත් නොකෙරේවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට තදින් කියනවා මහණෙනි දැන් නැගී හිටින්න ඕන ඔය කම්මැලිකම් වලින්. පසකින් වාඩි වී වීරියවන්තව ධම්මගේ යෙදෙන්න ඕන. නුඹලා ප්‍රමාදව වාසය කරනවා. ප්‍රමාදයෙන් වාසය කරන නුඹලාව පවිටු මාරයා හඳුනාගෙන මාරයාගේ වසඟයට ගන්ට නම් එපා. මරුගේ වසඟේ අපේ ජීවිත හැම එකක්ම. මාරයාගේ වසඟේ යන ජීවිත කතාවේ අපි මරුගේ වසඟේ ඉන්නවා කියන එක දැනගන්න හෝ ලැබෙන්නේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය. අනික් කාලේ දන්නේවන්නේ. මාරයාගේ වසඟේ උහි යනවා. සියලු දුක් ගැහැට උරුම කරගන්නවා. මේ නීච වූ සසරේ දිගින් දිගටම යනවා. යම් කෙනෙකුට දැනගන්න හෝ ලැබෙනවා නම් එයද මහා ලාභයකි. අපි මේ මරුගේ වසඟේ ඉන්න අයයි කියලා. ඇතැම් කෙනෙකුට අහන්න ලැබුණාට ඒකත් සැක. තමන්ට ඕන විදිහට පවත්ව ගන්න බැරි ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයක් තියෙන්නේ. ඒක ඉතා ප්‍රකටයි. තමන්ට ඕන විදිහට පවත්ව ගන්න බෑ. එසේ ප්‍රකටව තිබියදී මේවා මරුගේ වසඟේ තියෙනවා කියන එක පිළිගන්න ලැහැත්ති නෑ. කොතරම් අඥානද? හිතාගෙන ඉන්නේ මේවා අපේ වසඟේ තියෙනවා කියලා. අපේ වසඟේ තියෙනවා නම් ඇස අපට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්නේ නැපැයි. කන අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්නේ නැපැයි. නාසය දිව අපට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්නේ නැපැයි. මේ කය අපට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්නේ නැපැයි. මේ සිත අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්නේ නැපැයි. බෑ. මේවා තියෙන්නේ වෙනත් වසඟයක. ඒකත් එක්ක තමයි ඔක්කොම යන්නේ. මරුගේ වසඟයෙන් ජීවිතේ ගලවා ගැනීම පිණිස බුදු කෙනෙක්ගේ ශාසනයක් කලාතුරකින් මුණ ගැහුණාම එයාට වැදගත්ම දේ විය යුත්තේ ඒ බුද්ධ ශාසනයයි. අපි ගත්තොත් විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් අපට ශාසන ලාභය ලැබුණේ ඒ කාලේ ශාසනින් ප්‍රතිලාභ ලබන්න පුළුවන් කියලා අපේක්ෂාවක් හෝ තියාගන්න තිබුණා අවුරුදු 80000ක්. මොකද ඒක ආයුෂ දීර්ඝයි. සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් අපට 70000ක අපේක්ෂාවක් තියාගන්න තිබුණා. වෙසබු බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් අවුරුදු 60000ක ආයුෂක් තිබුණා එකල මිනිසයාට. ඊළඟට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ 40000ක්, කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ 30000ක්,
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ 20000ක් වශයෙන් මිනිස්සයාට ආයුෂ තිබුණා. දැන් අපට බුද්ධ ශාසනය මුණ ගැහෙනකොට අපට තිබෙන්නේ කොතරම් සොච්චන් ආයුෂයක්ද? ඊට ටිකයි. පරිත්තං ලහුකං. ඊට කෙටි කාලයකට ලැබිච්ච චූටි ආයුෂ. මේ ආයුෂ කාලය ඇතුලේ පින්වතුනි අපිට ඇත්තෙම ධර්මයෙන් බැහැර වෙනවා කියලා කියන්නේ අඥානකමක්මයි. අඥානකමක්මයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන්ට මෙතරම් තදින් මේ අවවාද කළේ. යාය දේවා මනුස්සාච සිතාතිට්ඨන්ති අත්තිකා තරතේ තං විසත්තිකං කනෝවෝ මා උපච්චගා කනාතිතාහි සෝචන්ති නිරයම් හි සමප්පිතා. සිත සැල සිතෙයි සිතමින් දෙවියෝද මිනිස්සුද නැවතී සිටිත් අරමුණුවලම වහවහා එතර වී යව් මේ රුදුරු තණ්හාවෙන් දුලබව ලද මොහොත තොපගින් බැහැර නොවේවා. මේ මොහොත මගේ හැරී ගිය විට නිරයේ ඉපිද බොහෝ දින පත්වෙත් ශෝකයට. මේක මගේ හැරුණොත් නිරයෙන් කෙලවර වෙන්නේ. ඒ මේක කියලා කිව්වේ කුමක්ද? මේ ලැබූ දුර්ලභ ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය නම් කිම? තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරද්දී ඒ කාලෙම නුවණ කල්පනාව ඇතුව සදහැසිතක් ඇති කරගත හැකිව බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන මානයක උපත ලැබෙනවා නම් ආන්න සන සම්පත්තිය. ඒ සන සම්පත්තිය මනුස්සයාට ලැබෙනවා. ඒ සන සම්පත්තිය දෙවියන්ට ලැබෙනවා. ඒක මගහැර ගන්න එපා කියනවා. ඒක මගහැර ගත්තොත් ඒ දෙව් මිනිස්සු හැමෝම අවසානයේ ශෝක කරනවා. ශෝකී විතරයි උරුම වෙන්නේ. දෙවියන්ගේ අතරට ගියත් හරියට ජීවිතය ගැන හිතන්න බැරුව ගියොත් පින්වතුනි නැවතී ඉන්නවා අරමුණු වල. ඒක අවස්ථාවක එක්තරා දේව පුත්‍රයෙක් තමන්ගේ දිව්‍ය අප්සරාවියෝ ටිකත් එක්ක නන්දන වනයේට ගියා සන්තෝෂ වෙන්න. නන්දන වනයේ ලස්සනට මල් පිපිලා නන්දන වනයේ නොයෙක් සැරසිලි. මේ නන්දන වනයේ දකින්නකොට මේ ගියපු දෙවියාට නිකන් උමතු වුණා. අර තමන්ගේ අප්සරාවියන්ට කියනවා බලන්ට නැගණිවරුනි ලස්සන. බලන්ට අර මල්වල ලස්සන. බලන්ට මේ මල්වල සුවඳ. මෙහෙම කියා මේ දෙවියා ටික ටික ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහිල්ලා එක තැනකදී මහා උජාරුවට මේ නන්දන වනයේ දිහා බලාගෙන තමන්ගේ අප්සරාවියන්ට කියනවා නැගණිවරුනි යම් කිසි කෙනෙක් මේ නන්දන වනයේ දැකලා නැත්තම් තව්තිසා දෙවියන්ගේ නන්දන වනයේ නොදුටු පුද්ගලයා සැපය මොකද්ද කියලා දන්නේ නැහැ කිව්වා. එතකොට මේ දෙවියා හිතුවේ නන්දන වනයේ තමයි මහා සැප කියලා. එතකොට එතන මෙහා පැත්තේ හිටියා ධර්මයේ දන්න දෙවියෙක්. ඒ දෙවියා අර දෙවියාටත් ඒ දිව්‍ය පිරිසටත් ඇහෙන්න කිව්වා අනේ මෝඩයෝ. ඔහි අහලා නැද්ද රහතුන්ගේ වචන? මේ නන්දන වනයේ කියලා කියන්නේ මොන සැපද? සැපේ කියන්නේ මේකට නෙමෙයි. සැපය කියලා කියන්නේ යම් තැනක දුක හැදෙන්නේ නැත්නම් ආන්ගේ නිවන තමයි සැප. දුක හැදෙන්නේ නෑ නිවනේ. ඒ දුක හැදෙන්නේ නෑ කියන එක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට තේරුවා. නිවන කියන තැන මහණෙනි උපත නැත. නාකිවීම නැත. ලෙඩවීම නැත. මරණේ නැත. ඒ උපතට මහණෙනි යනවා ඒ නිවනට යනවා කියා එකක් නැත. නිවන තුල ඉන්නවා කියලා එකක්ද නැත. ඒ නිවනින් චුත වෙනවා කියා දෙයක්ද නැත. මහණෙනි ඒ නිවනේ ඉරසඳ නැත. තාරකා බබලන්නේද නැත. මහණෙනි නිවන යනු ලෝකේ නොපිහිටි තැනයි. මේ සංසාර ගමනේ යම් තැනක පිහිටන්නේ නැද්ද? අන්න එතන තමයි නිවන. ඒ නිවනට තමයි අපි සරණ ගියපු අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කළේ.
නිවනේ සැනසුණා. ඒ නිවනට තමයි මහා රහතුන් වැඩම කළේ. නිවනේ සැනසුණා. ඉතින් ඒ නිසා පින්වතුනි ජීවිතේ සම්බන්ධයෙන් අපි ගොඩාක් තේරුම් ගත යුතු දෙයක් මේ අරමුණු වල නම් නැවති ඉන්න හොඳ නැහැ කියන එක. අරමුණු වල නවතිනවා කියලා කියන්නේ මොකද්ද? අරමුණු වල නවතිනවා කියන එකේ අදහස මේ ඇහැට දකින රූපේ ළඟ නැවතීම. මේ මගේ දරුවෝ, මේ මං මහන්සි වෙලා හදාගත්ත ගේ, මේ මගේ ධනය, මේ මගේ වාහනේ. අපි එහෙම ඒ සටහනේ නවතිනවා. ඒකට කියනවා අරමුණේ නැවතුණා. කනට ඇහෙන සද්දේ ළඟ නවතිනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ළඟ නවතිනවා. දිවට දැනෙන රසය ළඟ නවතිනවා. කයට දැනෙන පහස ළඟ නවතිනවා. කොටින්ම හිතට එන හිතුවිල්ල ළඟ නවතිනවා. අරමුණු ළඟ නවතිනවා. ඔක්කොම අමතක වෙනවා. බලන්න මේක නෙවෙයිද මේ ජීවිතේට සිද්ධ වෙලා තියෙන ශෝක ජනක ඉරණම. ජාති ආගම් කුලමල ભેද ධන නිර්ධන ભેද නැතුව මේකම වෙලා මනුස්ස වර්ගයාට මේ සත්ත්ව වර්ගයාට ඕක වෙලා. එහෙම වෙලා වාසය කරන කෙනා අවසානයේ ජීවිතේ ශෝකාන්තියකින්ම කෙලවර කරගන්නවා. අපි මනුස්ස ලෝකයේ කියන තැනින් ටිකක් ඉහළට යන්. දෙවියන් අතර සිද්ධ වෙච්ච සිද්ධියක්. සුබ්‍රහ්ම කියලා දේව පුත්‍රයෙක් තමන්ගේ අප්සරාවියෝ 17ත් එක්ක නන්දන වනයේට ගියා සතුටු වෙන්න. මේ සුබ්‍රහ්ම දෙවියාට අර දිව්‍ය කාමයට එක්ක මත් වෙලා. අප්සරාවියන්ට කිව්වා නැගණිවරුනි මා සැරසෙන්න සතුටුයි. එතකොට අප්සරාවියෝ මේ දෙවියාව සරසන්ට පරසතු මල් නෙලා ගන්න සූදානම් වුණා. පරසතු මල් නෙලීම පිණිස මේ අප්සරාවියන්ගෙන් 500ක් පරසතු ගහ උඩට නැග්ගා. නැගලා ඈලා අතු සොලවනවා. එතකොට පරසතු මල් බිම පතිත වෙනවා. ඒ මල් බිම ඉන්න අප්සරාවියෝ 500 අහුලනවා. අහුලලා ඉතින් මේ දෙවියාට මාල ගොතනවා, මල් ලොටු හදනවා. නොඑක් දේ තිබුණා. මෙහෙම ඉන්නකොට අර අතු හෙලවෙන එක නැවතුණා. අතු හෙලවෙන එක නැවතුණාට අප්සරාවියෝ බැස්සේ නැහැ. එතකොට මේ දෙවියා ඔළුව උස්සලා උඩ බැලුවා. බලද්දී අප්සරාවියෝ කෙනෙක් වන්නේ. මේ දෙවියාට අන්න ඒ මොහොතේ සංවේගයක් හටගත්තා. අනේ මට හිටපු 500 නැතුව ගියා. කෝ ඈලා. ඒ බලද්දී ඒ දෙවියා දකිනවා. ඒ අප්සරාවියෝ 500 දෙනාම මහා නරකයේ ඉපදිලා අවීචී ගිනි දැල් ඇතරේ දැවෙනවා. ඊතා සුළු මොහොතකට පෙර මහා සැප සම්පත්තියකින් යුක්තව දිව්‍ය කාමයෙන් මත් වෙලා වාසය කරපු අය දැන් ගිනි දැල් අතරේ. බලන්න ප්‍රමාදීව වාසය කරාම අරමුණු වල අහුවෙලා වාසය කරාම ෂණ සම්පත්තිය අහිමි වෙන හැටි. ලැබූ අවස්ථාව අහිමිලා ගියා. ඒ අප්සරාවිය ඔක්කොම නිරී ගියා. දැන් මේ දෙවියට හරි සංවේගයි. දෙවියා ඉක්මනට බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවේ. හොයාගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ගාථා ඇහුවා. අනේ ගාථා පද අහලා ඉවර වෙනකොට දෙවියාට ධර්මය අවබෝධ වුණා. ඒ ධර්මයේ විවර වෙන තැනට ඒ දෙවියා දුවගෙන ආවා. ප්‍රමාද වුණේ. ඒ දෙවියාට පුළුවන්කම ලැබුණා අර නිරාදුකින් බේරෙන්න. හැබැයි අනිත් ඔක්කොමලා දෙව්ලොවින් කෙලින්ම වැටුනේ නිරේට. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අවසාන වශයෙන් මෙහෙම අවවාද කළා. පමාදෝ රජෝ පමාදෝ පමාදානුපතිතු රජෝ අපමත්තේන විජ්ජාය අබ්බහේ සල්ලමත්නෝ. කිලුටකි පමා බව. පමාවෙන් හටගත් පමාවද කිලුටකි. නොපමා භවයේ සිට නුවණද උපදවා ගත් නැනවතා පමණය කෙලෙස් හුල උදුරා දමන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා ජීවිතේට ප්‍රමාදය කියලා කියන්නේ කිලුටක්. කිලුටක් කියලා කියන්නේ ජීවිතේට
ජීවිතේ පරිහානිය පිණිස ජීවිතේ අවලස්සන වීම පිණිස පවතින දෙයක් තමයි ප්‍රමාදේ. ප්‍රමාදේ කියලා කිව්වේ ධර්මයේ හැසිරීම කල් දෙමීමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පමාවෙන් හටගත් පමාවද කිලුටකි. මොකද්ද පින්වතුනි පමාවෙන් හටගත් පමාව? දැන් බලන්න. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ උත්තමයෝ අපි තරම් ප්‍රමාද වුණේ අප්‍රමාද වුණා. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන කාලේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ඒ උත්තමයෝ උපත ලැබුවා. අප්‍රමාදේ නිසා අපි ප්‍රමාද වුණ නිසා ඒ කාලේ අපි බුදුරජුන්ගේ ශාසන දායාදයට උරුමකම් කිව්වේ නැහැ. අපේ ප්‍රමාද නිසා. ඊළඟට අප්‍රමාදීව පින්කුසල් කරගත්ත පින්වන්තයන්ට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ අහිමි වුණත් මහා රහතුන් වැඩ හිටපු කාලේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සංගායනා කෙරිච්ච කාලේ අන්න ඒ කාලේ ලැබුණා. අපට ඒ කාලෙත් අහිමි වුණා. ප්‍රමාදේ නිසා. ඊටත් වඩා පින් තිබ්බ මහා පින්වන්තයන්ට අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ යුගය හමු වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ඒ ධර්මය අහලා සැනසුණා. අපිට ඒකත් අහිමි වුණා. අපිට දැන් යාන්තම් පිනක් පෑදිලා මේ කාලේ හැටියට නම් මේක යාන්තම් පිනක් කියන්න බෑ. නමුත් මහා පින්වන්තයොත් එක්ක සලකද්දී නම් මේක යාන්තම් පිනක්. මේ කාලේ හැටියට නම් මේක මහා පිනක්. අපිට කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ හම්බ වුණා. ඒ සත්පුරුෂයන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න අපට අවස්ථාව ලැබුණා. ඒ ඔක්කොම තියෙද්දිත් අපි ප්‍රමාදයෙන් ඉන්නවා නම් ආන් ඒකට මොකද්ද කියන්නේ? ප්‍රමාදේ නිසා හටගත් ප්‍රමාදේ. අපි ප්‍රමාද වෙච්ච නිසා ඕන දැන් මේ ප්‍රමාදේ එක කොටස්කාරයෝ පිරිසක් විදිහට ශාසනය පිරිහීගෙන යන කාලෙක අපිට මේ ශාසන ලාභෙහි ලැබුණේ. ශාසනය පිරිහීගෙන යනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියලා බොරු බේගල් ඇද බාන්නේ නැද්ද දැන්? ගිහියොත් එහෙම බිහි වෙලා ඉන්නවා, පැවිද්දොත් බිහි වෙලා ඉන්නවා. ඊළඟට මේ සමාජ මාධ්‍ය ඔස්සේ තමන් රහත් එක්ක තමන් මාර්ගඵලලාභී කියාගෙන බොරු පුස් පුරාජේරු කියවන ඇයෝ දැන් බිහි වෙලා ඉන්නවා. එතකොට මේ කාල වකවානුව හරි මේ කරදර බාධා ගොඩාක් මැද්දේ තමයි හැබැයි දහම අල්ලගන්න තියෙන්නේ. ගොඩාක් දෙනෙකුට අහිමි වෙවි යනවා. සත්පුරුෂයව මැග ඇරෙනවා. බොරුකාරයන්ට අහු වෙනවා. රැවටිලිකාරයන්ට රැවටෙනවා. ප්‍රමාද වෙච්ච කෙනාගේ උරුමේ. ඊළඟට ඒ ඇස්සේ බලන්ට යාන්තම් හරි කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් අඳුනාගෙන අපි දහම් පදයක් ශ්‍රවණය කරලා සැනසෙල්ලේ පිනක් දහමක් කරගෙන සෑයක් බෝධියක් වැඳගෙන ඉමු කියලා හිතාගෙන හිටියත් ඕන වසංගත එනවා, බෝම්බ ගහනවා, নানা ප්‍රකාර ප්‍රශ්න. එතකොට ප්‍රමාද නිසා දැන් මේවා ඔක්කොමත් මැද්දේත් අපි යලි ප්‍රමාදීව ඉන්නවා නම් ඒකට මොකද්ද කියන්න තියෙන්නේ? ප්‍රමාදයෙන් හට ගන්නා ප්‍රමාදය. පමාව නිසාම හට ගන්නා යම් පමාවක් ඇද්ද? එයද කිලුටකි. අද මේ වර්තමානයේ තුල මේ දැන් යමෙක් ප්‍රමාදීව ඉන්නවා නම් එයාට ඒ ප්‍රමාදයත් ජීවිතේ අවලස්සන වීම පිණිස පවතින එකක්. නොපමා භවයේ සිට නුවණද උපදවාගත් නැනවතා පමණය කෙලෙස් හුළු දුරා දමන්නේ. යම්කිසි කෙනෙක් අප්‍රමාදී බවට පැත්තිලා හොඳට නුවණ උපදවාගෙන ඒ නුවණ තුලින්ම තමයි කියනවා කෙලෙස් හුල් ටික උදුරලා දාන්නේ. මොනවද ඒ හුල්? රාග හුල්, ද්වේෂ හුල්, මෝහ හුල්, ශෝක හුල්, මේ ආදී සියලු හුල්. තණ්හා හුල්, ඒ හුල් සියල්ල උදුරලා දාන්න අවකාශය ලබනවා ධර්මයේ හැසිරෙන නැනවතා. ඉතින් ඒ නිසා පින්වතුනි ධර්මයේ හැසිරීමමයි අපිට තියෙන පිට. ධර්මයේ හැසිරීමමයි. අර භික්ෂුන් වහන්සේලාට මේ සැර අවවාදේ
කම්මැලිව හිටපු ඒ කම්මැලියන් පිරිසට දැන් මේ භික්ෂුන් වහන්සේලා කම්මැලියෝ විදිහටනේ වාසය කළේ. ඒ කම්මැලියන් විදිහට හිටපු 509ට බුදුරජාන් වහන්සේ මේ සැර අවවාදේ කරනකොට ඒ භික්ෂුන් වහන්සේලා ඒ අවවාදේ හොඳට හිතට ගත්තා. මොකද එතන හිටියේ සත්පුරුෂයෝ පිරිසක් ගැටුන්නේ. අවවාදේ විදිහටම ගත්තා. අරගෙන ඒ භික්ෂූන් වීරිය කළා. කම්මැලිකමින් නැගී හිටියා. ධර්මයට අනුව සිතකය වචනය මෙහෙවෙව්වා. 500 දෙනාම රහතන් වහන්සේලා බවට පත් වුණා. අපි අද ඉගෙන ගත්තේ ආන්නේ රහතුන් බිහි කළ මధుර මනෝහර දෙසුම උට්ඨාන සූත්‍රය. මේ උට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරපු අපිත් අපේ හිතවල ඇති කරගන්න ඕන පින්වතුනි. මේ ලැබූ ෂණ සම්පත්තිය මම නම් අහිමි කරගන්නේ නැහැ. ෂණ සම්පත්තිය ලද මොහොතේ ධර්මයේ හැසිරීම මා කල් දාන්නේ නැහැ. ෂණ සම්පත්තිය ලැබූ මොහොතේ මම පමා නොවි ධර්මයේ හැසිරෙන්න ඕන. පමා නොවි දහමේ හැසිරී ධර්මයෙන් ලබන ප්‍රතිලාභය මාත ලබාගෙන මමත් මේ සම්බුද්ධ ශාසනය තුල ජීවිතේට පිහිටක් පිළිසරණක් රැකවරණයක් සලසා ගන්නවා කියන අදහසයි අපි ඇති කරගත යුත්තේ අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙන් ජනිත සියලුම පුණ්‍ය ධර්මයන් මීට වර්ෂයකට ඉහතදී මිය පරලෝකීය කරුණාවති වික්‍රමනායක මෑණියන්ට අනුමෝදන්ව මෑණියන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද උතුම් වූ සද්ධර්ම දේශනාව තුළින් ජනිත සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සදෙව්ලොව වැසි සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. අප හැම දිනාගෙම ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රීමත් සුමන සමන් දෙවියන් ප්‍රධාන මේ ලංකා භූමිය සුරකින්න සියලු දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දෙනාහට දෙවියෝන වඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ගුරු දේවයන් වහන්සේට ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානය සිද්ධ කරන ඒ පින්වතුන්ලාගේ නමින් මීට වර්ෂයකට ඉහතදී මිය පරලෝකීය පින්වත් කරුණාවති වික්‍රමනායක මෑණියන්ට සියලු පින් අනුමෝදනා වෙත්වා. මිය පරලෝකීය මෙත්තානන්ද ඩයස් පියාණන්ටත් ඉන්ද්‍රාණී ඩයස් සොහොයුරියටත් පින් අනුමෝදනා වෙත්වා. කරුණාවති වික්‍රමනායක මෑණියන්ගේ බෑනාවරුන් වන චන්ද්‍රරත්න සහ රූපසිංහ යන මහත්වරුන්ගේ නමින් මිය පරලෝකීය ආදරණීය දෙමාපියන්ටත් දමයන්ති ලේලියගේ නමින් මිය පරලෝකීය ආදරණීය පියාණන්ටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිද්ධ කරන පින්වත් ලක්ෂ්මී ඩයස් මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාගේ නමිනුත් පින්වත් සමන් ඩයස් මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාගේ නමිනුත් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව සැපයටම පත්ව ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වීමේ වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න. රැස් කරන්ට යෙදුනා වූ දාරතර පුණ්‍ය ධර්මය අද ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා විශේෂයෙන් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රාර්ථනාවෙන් 2022 වසර පවුලේ සියලු දෙනාටත් සියලු ඥාතීන්ටත් රටවාසී ලෝකවාසී සියලු දෙනාටත් නිරෝගී සුවයෙන් ගත කරන නිරෝගී සුවයෙන් පිරුණු වසරක්ම වේවා කියන සෙත් ප්‍රාර්ථනාව එකතු කරනවා. අද ධර්ම දානය සිද්ධ කළේ මාතලේ උකුවෙල පුබුදු මාවතේ අංක 154න් 8G නිවසේ පදිංචි පින්වත් ලක්ෂ්මී ඩයස් මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් සමන් ඩයස් මහත්මයා ඇතුළු ඒ සොපින්වතුන්ලා
ඉතින් ඒ ධර්ම දානය සිදු කළා වූ පින්වත් සියලු දෙනාටත් ඒ අයගේ පවුලේ සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට තම තමන්ගේ ජීවිතවල ඒ රැකී රක්ෂා ආදී සියලු කටයුතු විදේශගතව ගත කරන ජීවිතේ ඒ රැකී රක්ෂා ඒ වගේම පින්වතුන්ලා කරන කියන යම් මේ ව්‍යාපාර කටයුතු ආදී වෙත්නම් ඒ සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම දියුණු වෙත්වා. දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම දියුණු වෙත්වා සාර්ථක වෙත්වා. කායික මානසික පීඩා දුරු වී කායික මානසික සැප සැහැල්ලුවම උදා වෙත්වා. පින්වතුන්ලගේ ජීවිතවලට යම් මේ කරදර බාධා වෙත්නම් පෙනෙන නොපෙනෙන සියලු බාධාවෝ දුරින්ම දුරු වෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා සියලුම දෙනාටත් ඒ වගේම දහම් ශ්‍රවණයේ යෙදුණු මේ සුපින්වතුන්ලා හැම දෙනාට මේ ගෞතම ශාසනය තුල කලන මිතුරු ඇසුරේ සුවසේ පින් රැස් කරගෙන සුවසේ ධර්මයේ හැසිරී ධර්මාවබෝධයෙන් සැනසීමේ වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.